උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමය විෂයට අදාළව අපි වරින් වර පාඩම් මාලාවන් ගෙන ආවා. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ තර්ක ශාස්ත්‍ර විෂය හදාරන්න කඩේරි දැනට හදාරන නවකයන් තර්ක ශාස්ත්‍ර විෂය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගන්න. තර්ක ශාස්ත්‍ර විෂය කුමන ආකාරයක විෂයක්ද? මේ තර්ක ශාස්ත්‍ර විෂය තුලින් කරන්නේ මොන වගේ දෙයක්ද කියලා දැන ගැනීම අවශ්‍ය වෙන දරුවෝ ඉන්නවා. වරින් වර අපිත් එක්ක කතා කරනවා. ඒ අපිත් එක්ක කතා කරනකොට ඒ ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විෂය කරන්න ආසාවක් ඕමනාවක් තියෙනවා. නමුත් මොන වගේ විෂයක්ද කියන එක සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් නැතිකම වගේම මේ විෂයට අදාළව මේ ඇතැම් විට අසත්‍ය තොරතුරු විශේෂ ස්වරූපයේ සම්බන්ධයෙන් වැරදි තොරතුරු දරුවන් අතරට ගිහිල්ලා තියෙනවා. මේ නිසා විෂය හදාරන්න සෑහෙන ආසාවක් කැමැත්තක් තියෙන දරුවෝ බය වෙන අවස්ථා තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ විෂය කුමන විෂයක්ද කුමන ආකාරයේද කියලා නොදන්නාකම. ඒ වගේම තර්ක ශාස්ත්‍රයේ වගේ විෂයක් අමාරු විෂයක් කියලා නමුන් අතර ප්‍රචලිත වීම වගේ කාරණා බොහෝ සිසු දරුවෝ කතා කරනකොට මේ අපිට දැනට තේරුම් ගන්න පුළුවන්. එන්න මේ නිසා තර්ක ශාස්ත්‍ර විෂය හදාරන ඒ දරුවන්ට අලුතෙන් තෝරගන්න අපේක්ෂා කරන දරුවන්ට උදව්වක් වීම සඳහා විශේෂ රූපයේ සම්බන්ධයෙන් මූලික කාරණා පමණක් ඉතාමත් කෙටි පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තුෙන් තමයි අපි මේ කාලය වෙන් කරන්නේ. විශේෂයෙන්ම මේ පළවෙනි කියන්න ඕන විෂය අමාරුද විෂයක් තෝරගන්නකොට ඒක අමාරුද ලේසිද කියන කාරණේ ඇත්ත වශයෙන්ම උසස් පෙළ දරුවෙක් නොසිතිය දෙයක්. හේතුව තරංකාරී විභාගයකදී තමන්ට තෝරා ගැනීම සිදුවන ඕනම විෂයක අසීරු බවක් තියෙන්න පුළුවන්. මේ තරංකාරී උසස් පෙළ කියන්නේ තාමත් තරංකාරී විභාගයක්. තරංකාරී විභාගයක් කියන්නේ උසස් පෙළ පෙනී සිටින දරුවන්ගේ අපේක්ෂාව වෙන්නේ මූලික වශයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම. එතකොට විශ්වවිද්‍යාලයේ යම් තමා ආශා කරන පාඨමාලාවකට යෑමට මෙන්න මේ වගේ වෙලාවකදී ශාල සිසුන් පිරිසක් විභාගයට පෙනී සිටීමේදී ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න සිද්ධ වෙනවා. සමත් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉහළ සාමාර්ථ ලබාගෙන ඉහළ ලකුණු වැඩි ලකුණු ලබාගෙන වැඩි අගයක් ලබා ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ තත්වයකදී විෂය ඕනම විෂයක යම් අපහසු බවක් ඇති වෙනවා. එනිසා එක විෂයක් දේශ බලලා ඒ විෂය ලේස අමාරුද කියන කාරණේ අදාළ වෙන්නේ පොදුවේ ගත්තාම ඕනෑම උසස් පෙළ විෂයක් දරුවෙකුට අමාරු වෙන්න පුළුවන්. ඒ අමාරු බව තමාට පුළුවන් වෙන්න ඕන පහසු විෂයක් බවට පත් කරගන්න. ඒ පත් කර ගැනීම තියෙන තමන්ගේ අතේ. තමා විෂය කරේ දක්වන උනන්දුව කැපවීම මත ඕනෑම අසීරුවේ සම්බන්ධ විෂයක් පහසු බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලේසිද අමාරුද කෙනෙක් හොයනවට වඩා තමා තෝරා ගන්න විෂය ඉතාමත් කැපවීමෙන් හැදෑරීම තුළින් එයට ඉහළ ප්‍රතිඵලයක් කරා ළඟා වෙන්නට පුළුවන්. ඒකට ඒ පිළිගැනීමට යටත්ව තමයි තර්ක ශාස්ත්‍ර විෂය දෙස අපි බලන්න ඕනේ. සමහරවිට ලේසිද අමාරුද මේ අනවශ්‍ය කතාවක්. ආශ්‍රයන විෂය හදාරන්න පුළුවන්. ඒක න උනන්දුවක් දැක්වීම තුළින් එසා මහන්සි වීම තුළින් ඒ විෂය පහසු විෂය බවට පත් කරගන්න පුළුවන්. ක්‍රමානුකූලව අධ්‍යයනය කරොත් පිළිවෙලට අධ්‍යයනය කරොත් ඉතාමත්ම පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ අවස්ථා තර්ක ශාස්ත්‍ර විෂය තුළ තියෙනවා. හැබැයි එය ලකුණු ලබා ගැනීමේ රටාව පිළිබඳව පහසු ක්‍රම පිළිබඳව හඳුනා ගැනීම අවශ්‍යයි. මොකද විෂය සමහර විට දරුවන් විෂයන් ඉගෙන ගන්න පටන් ගන්නවා. විෂය මැදට ගිහිල්ලා ටිකක් කල් නැත්නම් විශේෂයන පාඩම් ප්‍රමාණයක් අතහැරලා මූලික පාඩම් අතරමැද පාඩම් සමාන තේරුම් ගන්න බෑ. නිසා අඛණ්ඩව තර්ක ශාස්ත්‍ර වගේ විෂයක් හදාරනකොට අඛණ්ඩ සම්බන්ධතාවයකින්
ඒ හදාරන්න ඕන මූලික වශයෙන්ම ඒ කාරණේ ඔබ සැලකිලිට ගත යුතුයි. ඒ සමම ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කියන්න තර්ක ශාස්ත්‍ර විෂය මොන වගේ විෂයක්ද කියන පැත්ත ගැන පොඩ්ඩක් මම ඔබට පැහැදිලි කරලා දෙන්න. දැන් විෂයන් ගත්තාම අපි හදාරන්නා විවිධ වූ විෂයන් තියෙනවා. ශාස්ත්‍රයන් කියලා කියනවා, විද්‍යාවන් කියලා කියනවා. විවිධ වචන වලින් මේවා හඳුන්වනවා. මේ විෂයන් අතර තියෙනවා ඇතැම් විෂයන් මිනිසාගේ දැනුම වර්ධනය කිරීම සඳහා යොමු වන විෂයන් තියෙනවා. දැනුම. තවත් විෂයන් තියෙනවා බුද්ධිය. මේ දැනුම සහ බුද්ධිය කියලා කියන්නේ මිනිසාට අනිවාර්යයෙන්ම මිනිසා විසින් ලබා ගත යුතු අවශ්‍යතාවයන් දෙකක්. දැනුම අන්තර්ගත විෂයන් මේ ලෝකේ ස්වરૂපයන් පිළිබඳව, බාහිර ලෝකේ ස්වરૂපයන් පිළිබඳව විවිධ කාරණා පිළිබඳව දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, විවිධ චින්තකයෝ ගොඩනගපු මත විෂයන් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒවට විද්‍යාව කියලා හඳුන්වනවා. ස්වාභාවික විද්‍යාව කියලා හඳුන්වනවා. සමාජ විද්‍යාව කියලා හඳුන්වනවා. ඔය ස්වාභාවික විද්‍යාවේ හඳුන්වන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයන්. ඒ වගේම ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල ඉතිහාසය ආදී සමාජීය විද්‍යාව විෂයන් තියෙනවා. මේ විෂයන් තුළින් දැනුම ලබා දෙනවා. ඒ විෂයන් තුළින් ලබා දෙන දැනුම මිනිස් සමාජයට අතිශයින් අවශ්‍යයි. දැනුමක් ලබා දෙනවා. ඒත් එක්කම තව පැත්තකින් තියෙනවා බුද්ධිමය වර්ධනය කරන විෂයන්. බුද්ධිය. නිවර්තව සිටීමේ ශක්තිය, නිවර්තව සිටීමේ හැකියාව. බුද්ධිය. ඒ බුද්ධිය වර්ධනය කරන්නා වූ විෂයුත් තියෙනවා. දැන් බුද්ධිය වර්ධනය කරන්නා වූ ඉතා ප්‍රකට විෂයක් තමයි ගණිතය. ඒ වගේම බුද්ධිය වර්ධනය කරන්නා වූ තවත් ඔබට හදාරන්න පුළුවන් ප්‍රබල විෂයක් තමයි තර්ක ශාස්ත්‍රය. තර්ක ශාස්ත්‍රයේ බුද්ධිමය වර්ධනයක් ඇති කරන ශාස්ත්‍රයක්. බාහිර ලෝකයේ ස්වરૂපය පිළිබඳව දැනුම රැස් කරන විෂයකට වඩා බුද්ධිමය වර්ධනයක් ඇති කරන්නා විෂයක් වශයෙන් ඔබ තර්ක ශාස්ත්‍රය හඳුනාගත යුතුයි. අනේ එතනදී තමයි සමහර වෙලාවට මේ තර්ක ශාස්ත්‍රය සහ ගණිතය අතර පවතින සම්බන්ධතාවයක් පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. මේ බොහෝ වෙලාවට ශිෂ්‍යයන්ගේ බයක් දක්වන ඇතැම් ශිෂ්‍යෝ මේ තර්ක ශාස්ත්‍රය ගණිතමය ස්වරූපයක්, ගණිතමය වගේ ගණිතයේ තියෙන පොලිම ගණන් තියන ලොජික් වල පැහැදිලිව කියනවා. ඒ නිසා ඇති වෙන බීජයක්. ඇත්තටම ඉස්සර මෙහෙම තේරුම් ගන්න. තර්ක ශාස්ත්‍රය සහ ගණිතයේ දැන් සමානතාවය දැන්ටම මම බුද්ධිමය වර්ධනයක් ඇති කරනවා. විෂයන් දෙකෙන් මේ සමානතාවයක් තියෙනවා. බුද්ධිය වර්ධනය කිරීම. ඒකට ගණිතය තුල ගණිත විෂයට ආවේනික ක්‍රමයන් පවතින අතර තර්ක ශාස්ත්‍රය තුල තර්ක ශාස්ත්‍ර විෂයට ආවේනික ක්‍රම ගැළපෙන ක්‍රමයක් තියෙනවා. හරි. ඒතර බුද්ධිය වර්ධනය, බුද්ධිය අවශ්‍යද නැද්ද? අතිශයින් බුද්ධිය මිනිසාට අත්‍යවශ්‍යයි. මිනිසුන්ට නිවැරදිව හිතන්න, නිවැරදිව තීරණ ගන්න අවශ්‍යයි. ඒ නිසා බුද්ධිමය වර්ධනය ඇති කරන විෂයක් වශයෙන් ඔබට තර්ක ශාස්ත්‍රය අතිශයින්ම ප්‍රයෝජනවත් ලෙස හදාරන්න පුළුවන්. ඒත් එක්කම දැන් තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට ගොඩක් අය මේ තර්ක ශාස්ත්‍රයේ තර්ක කිරීම සඳහා අපි තර්ක කරන්න. හරි. මොකද මේ එතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් තර්ක කිරීමට අදාළ ශාස්ත්‍රයක් නෙමේක. තර්ක කිරීමට අදාළ ශාස්ත්‍රයක් තර්ක ශාස්ත්‍රය කියන එක ඉතාමත් නිවැරදි අර්ථකථනයක් නෙවෙයි. නමුත් ඊට වඩා පුළුල් නිවැරදි චින්තනය ගොඩනගන විෂයක්. හරි. ඒ විදිහට පුළුල් අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් මම මේ ආධුනික විෂය හදාරන්න අවශ්‍ය අදාළ නවක දරුවන්ට මම මේ පැහැදිලි කිරීම කරලා දෙන්නේ. ඒ නිසා දැන් තර්කයක් කියන්නේ මොකක්ද? තර්කයක් කියන්නේ මොකක්ද? අන්න එතනදී අපි දැනගන්න ඕනේ තර්කයක ස්වභාවය ගැන කතා කරද්දී පළවෙනි කාරණේ තමයි දැන් සාමාන්‍යයෙන් අපි සත්‍ය ගැන කතා කරනවා. සත්‍ය අපි සාමාන්‍යයෙන් දකින්නේ ඒ ලෝකේ පවතින ස්වභාවයන් කියලා. සත්‍ය පිළිබඳ පොදු ජනප්‍රිය පිළිගැනීම ලෝකේ පවතින දෙයක්, පවත්නා කාරණාවක් සත්‍යයි වෙනවා. හරි. අපි සත්‍යයට උදාහරණ දෙන සමහර ප්‍රසිද්ධ නිතර දෙන උදාහරණ තමයි මහනුවර වැවක් ඇත කියනවා. අවුරුද්ද දන්නවනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයක් ඇත කියනවා. පේරාදෙණිය මල්වත්තක් ඇත කියනවා. ඔය විදිහට ඕනම ප්‍රදේශයක කොළඹ වරායක් ඇත කියනවා. සත්‍යයට උදාහරණ වශයෙන් ගන්න. මේ ඔය කිව්වේ හැම එකක්ම මේ ලෝකේ පවත්නා ලෝකේ යම් කිසි තැනක පවතින දෙයක් නේ. බාහිර ලෝකේ පවත්නා ස්වභාවයන් කියලා කිව්වේ ඒකයි. ඒ හැර තර්ක ශාස්ත්‍රයේද සත්‍ය පිළිබඳ තවත්
අර්ථකථනයක් තියෙනවා. නමුත් මම දැනට සීමා කරනවා මේ සත්‍ය ලෝක පවත්නා ස්වභාවයක් කියන අර්ථය. එතකොට තර්කයක් සත්‍ය වී තර්ක කරනවා කියන්නේ සත්‍ය ප්‍රකාශ කිරීමද? නෑ. එහෙනම් අසත්‍ය ප්‍රකාශ කිරීමද නෑ. තර්ක කරනවා කියන්නේ යමක් ඔප්පු කිරීම. මතක තියාගන්න තර්කානුකූල සියලු දේ සත්‍ය නොවේ. තර්කානුකූල සියලු දේ සත්‍ය නොවේ. තර්කානුකූල වුණාටම සමහර දේවල් සත්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් සත්‍යත් එක්කම අපි තර්ක ශාස්ත්‍රයේදී තේරුම් ගත යුතු තවත් වචනයක් තියෙනවා සප්‍රමාණතාවය. මෙන්න තර්ක ශාස්ත්‍රය හදාරන දරුවන්ට අලුතෙන්ම තේරුම් ගන්න සිදුවන වචනයක් තමයි සප්‍රමාණතාවය කියන්නේ මොකක්ද කියලා. සත්‍ය කියන වචනේ ඔබ අහලා තියෙනවා. අපි දන්නවා. පුංචි කාලේ දැන් දන්නවා ඇත්ත කියනවා කියලා. හරි සත්‍ය. සප්‍රමාණතාවයේ තර්ක ශාස්ත්‍ර විෂය තුලදී හඳුනා ගන්න සිදුවන මේ වචනය. මොකක්ද මේ සප්‍රමාණතාවය කියන්නේ? තර්කයක තාර්කික බව. යම් තර්කයක් තාර්කික වශයෙන් නිවැරදි නම් සප්‍රමාණයි කියනවා. තවදුරටත් කියනවා තර්කයක අවයව සහ අනුමානය අතර මනා ගැළපීම කියලා. තර්කයක අවයව සහ අනුමානය අතර මනා ගැළපීම. අපි හඳුනගමු. තර්කයක් තුල තියෙන අවයව අනුමානය කියන්නේ අපි නිගමනය කරනවා. තර්ක ශාස්ත්‍රයට වාට අනුමාන කියන වචනේ. දැන් සාමාන්‍ය විවාරෙද නම් අනුමාන කරනවා නිකන් එහෙම අනුමාන කරනවා සැකයක් වගේ එහෙම නෙවෙයි. තර්ක ශාස්ත්‍රයේදී අපි අනුමාන කියන නිශ්චිත නිගමනයක් ලබා ගැනීම. අවයවයන්ගෙන් තමයි අනුමානය ගන්න. අවයවයන් කියලා කියන්නේ යම්කිසි නිගමනයක් කරා එළවෙන්න මුල් කරගන්නා කරුණු අවයව. ඒ අවයව තුලින් ගන්නවා යම්කිසි අනුමානයක් නිගමනයක්. මේ අවයව සහ අනුමානය අතර තියෙන්න ඕනේ නිවැරදි ගැළපීමක්. අවයව සහ අනුමානය අතර නිවැරදි ගැළපීමක් තියෙන්න ඕන. මේ අවයව තර්කයක අවයව සහ අනුමානය අතර නිවැරදි ගැළපීම හඳුන්වනවා සප්‍රමාණතාවය කියලා. ඔන්න පුතේ සප්‍රමාණතාවය කියන වචනේ හඳුනා ගන්න. සප්‍රමාණතාවය කියන්නේ තර්කයක අවයව සහ අනුමානය අතර ඇති නිවැරදි ගැළපීම. සප්‍රමාණ. දැන් අපි දුමු ඒ තර්ක ශාස්ත්‍ර විෂය හදාරන්න අපේක්ෂා දරුවෙක් පළවෙනි වතාවට මේ වචනේ හඳුනගන්නේ කියලා. ඒ නිසාම තවදුරටත් ඔබට සප්‍රමාණතාවය කියන එක පැහැදිලි කරලා දෙන්නම්. මම දැන් උදාහරණයක් වශයෙන් තර්කයක් ගන්නවා. ඔන්න මම තර්කයක් ඉදිරිපත් කරනවා. සියලු මිනිස්සු මැරෙන සුළුය. සියලු මිනිස්සු මැරෙන සුළුය. සොක්‍රටිස් දාර්ශනිකයෙක් කාලා තියෙනවානේ. සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුය. සියලු මිනිස්සු මැරෙන සුළුය. සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුය. සියලු මිනිස්සු මැරෙන සුළුය. සොක්‍රටිස් අවයව දෙකක් තියෙනවා. මෙන්න අනුමානය. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුය. අවයවයන් දෙක තුලින් ගත්ත අනුමානය. ඔන්න මෙන්න තර්කයක්. මේ තර්කයේ අවයව සහ අනුමානය අතර නිවැරදි ගැළපීමක් තියෙනවා. නිවැරදි ගැළපීම දැන් අපිට සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍ර දාලා රීති තියෙනවා. ඒ රීතියෙන් මේ නිවැරදි ගැළපීම ඔප්පු කරන්න පුළුවන්. නමුත් තාම නවකෙක් ආධුනික ආධාරණ කෙනෙක් ඒ රීති ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා අපි මේව නිකන් මතු පිටින් හිතමු. සියලු මිනිස්සු මැරෙනවා නම් සොක්‍රටිස් මිනිසෙක් නම් සොක්‍රටිස් මැරෙනවා. සියලු මිනිස්සු මැරෙනවා නම් සොක්‍රටිස් නිසා සොක්‍රටිස් මැරෙනවා. මෙසේ විය යුතුයි. මෙන්න ඕන. මේ අවයවයන් තුලින් නිවැරදිව අනුමානය ලැබෙනවා. මෙන්න තර්කයක තාර්කික බවක් තියෙනවා. දැන් මේව හිතන්න ඕන. සිය වාක්‍යයක් වශයෙන් ගත්තාම සියලු මිනිස්සු මරණ සුළුයි කියන වාක්‍ය සත්‍යයි. ඇත්තනේ වයින් එක ඔක්කොම මිනිස්සු මැරෙනවනේ. සොක්‍රටිස් මිනිසෙකි සත්‍යයි.
සොක්‍රටිස් මරණසුලියෝ සොක්‍රටිස් හරි ප්‍රසිද්ධයිනේ දාර්ශනිකයෙක් මරණ සත්‍යයි. මේ කාරණා තුනම වෙන්වීම ගත්තාම සත්‍ය කියලා අපි දන්නවා. සියලු මිනිස්සු මරනවා සත්‍යයි. සොක්‍රටිස් මිනිසෙක් සත්‍යයි. සොක්‍රටිස් මරණසුලිය සත්‍යයි. අවයව දෙක සත්‍යයි. මේ ඔක්කොම සත්‍යයි. එතකොට එහෙමනම් මේ හැම එකක්ම සත්‍ය නම් මේ තර්කයක් නම් මේ සියල්ල වෙන වශයෙන් ගත්තාම සත්‍ය නම් මේ තර්කය සත්‍යක්ද? විශේෂයෙන් මතක තියාගන්න තර්ක සත්‍ය වෙන්නේ නැහැ. තර්ක සත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් තර්ක අසත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මොනවද වෙන්නේ? මෙන්න මේ තර්කය සප්‍රමාණයි. මේ තර්කය සප්‍රමාණයි. ඇයි? මේ තර්කයේ අවයවයන් තුලින් නිගමනය වෙනවා. අවයවයන් තුලින් නිවර්දිව නිගමනයක් ලැබෙනවා. ඒ නිසා මෙන්න ඔන්න සප්‍රමාණතාවය කියලා තර්ක ශාස්ත්‍රයේ හඳුන්වන්නේ ඒකයි. යමක් නිවර්දිව ඔප්පු වෙනවා නම් සප්‍රමාණයි. නිවර්දිව ඔප්පු වෙනවා නම් සප්‍රමාණයි. මේතොර මෙන්න ඔන්න තර්කයක්. මෙන්න තර්කයේ තුල තියෙන අවයව සහ අනුමානයක්. ඒ අවයවයෙන් කියවෙන කරුණු නිගමනයේ කියවෙන කරුණු වෙන ගත්තාම සත්‍යයි. නමුත් තර්කයේ සත්‍ය වෙන්නේ නැහැ. නිවැරදි ගැලපීමක් තියෙනවා නම් තර්කයේ සප්‍රමාණයි. තර්ක ශාස්ත්‍රය යොමු කරන්නේ සප්‍රමාණ තර්කණයට. නිවැරදිව තර්ක ගොඩනගන්න තර්ක ශාස්ත්‍රය යොමු කරන්නේ. යම්කිසි දැන් නිවැරදි ආකාරයෙන් ඔප්පු කරන්න. ඒ ඔප්පු කිරීමට අදාළ රීතිය තර්ක ශාස්ත්‍ර විෂය තුල අන්තර්ගතයි. एक तर्क शास्त्रज्ञ विषय ये तर्क शास्त्र तर्क पद्धति वलदी क्रम तुलदी विविध रीतिन हඳුන්වා දීලා තියෙනවා. ඒ රීතින් යම් නිවැරදිව ප්‍රකාශ කිරීමට අදාළ රීති සප්‍රමාණ තර්ක හදන්න අදාළ රීති තර්ක ශාස්ත්‍රය තුලදී ඔබට ඉගෙන ගන්න. ඒත් එක්කම දැන් මේ තර්ක මේ වගේ ක්‍රමයකින් දැන් මේ සත්‍යයි. අසත්‍ය කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. असत्य कारणा सप्रमाण तर्क वशයෙන් ඉදිරිපත් කරන්න. සමහර වෙලාවට අදාළ නොවන නිගමනයක්. දැන් මේ වගේ කාරණාවක් හිතන්න. අපි නිකන් සරලව හිතමු. සියලු හාවුන්ට අංගයට මේක ඕනේ මේකෙන් මේ ක්‍රියාවක් දින බොරුවක් බව තේරෙනවා. සියලු ආවුන්ට අංගට ආවුන්ට කොයිද අංග තියෙන්නේ? සියලු කපුටන් හාවුන්ය. සියලු කපුටන් හාවුන්ය. එම නිසා සියලු කපුටන්ට අංගට. සියලු ආවුන් දැන් හිතන්න මේ ගැළපීම ගන්න. සම්බන්ධයෙන් සියලු හාවුන්ට අං තියෙනවා නම් සියලු කපුටු හාවුන් නම් සියලු කපුටන් අං තියෙන්න ඕන. ගැළපීම හරි. තර්කයේ සප්‍රමාණයි. සියලු හාවුන් අංගට අසත්‍යයි. සියලු කපුටන් ආවුන් අසත්‍යයි. සියලු කපුටන් අංගට අසත්‍යයි. සියල්ල අසත්‍යයි තර්කයේ සප්‍රමාණයි. මෙන්න ඔය තර්ක කරද්දි බොරු කියනවා කියලා කියන්නේ තර්ක ශාස්ත්‍රයෙන් බොරු ඔප්පු කරනවා කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ඔය කියන්නේ. එතනදී ඇත්තද බොරුද කියන එක නෙමෙයි අපිට අදාළ වෙන්නේ. අවයවයන් තුලින් නිවැරදිව නිගමනය එනවා නම් ඒ තර්කයේ සප්‍රමාණයි. සත්‍ය කරුණු සප්‍රමාණ තර්ක වශයෙන් ඔප්පු කරන්නත් පුළුවන්. අසත්‍ය කරුණු සප්‍රමාණ තර්ක වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම මුලින් කී තර්කයේ අවයව නිගමන සියල්ලම සත්‍යයි සප්‍රමාණයි. ඒ වගේ තර්ක වලට ප්‍රබල තර්ක කියලා කියනවා. මොන තර්ක වල ප්‍රභේදයක් තියෙනවා. සත්‍ය කරුණු සප්‍රමාණ තර්ක වශයෙන් ඔප්පු කරොත් ඒවට ප්‍රබල තර්ක කියනවා. असत्य කරුණු සප්‍රමාණ තර්ක වශයෙන් ඔප්පු කරොත් ඒවට දුබල තර්ක කියලා කියනවා. ප්‍රබල තර්ක සහ දුබල තර්ක. කලින් මම කිව්වේ මේ තර්කයේ සියලු මිනිස්සු මරණ සුළුයි. සොක්‍රටිස් මිනිසෙක් එම නිසා සොක්‍රටිස් මරණ සුළුයි ප්‍රබල තර්කයක්. මේ තර්කය මේ මුළුමනින් අසත්‍ය අන්තර්ගතයි තර්කය. මුළුමනින් නැතත් එක් කරුණක් හෝ එක් අවයවයක් හෝ නිගමනය හරි අසත්‍ය නම්
ඒ තැනදී එක් දෙයක් හෝ අසත්‍ය නම් විශේෂයෙන් අවයවයන්ගෙන් කිසිවක් අසත්‍ය නම් ඒ තර්කය දුබල තර්කයක් වෙනවා. මේ සියල්ලම අසත්‍යයි දුබල තර්කය. සියල්ලම අසත් අවයව අසත් විතරක් අසත් වෙන්නත් පුළුවන්. තේරුණානේ? එක කරුණ එක තැනක් හෝ අසත්‍ය නම් ඒ පිළිබඳව කියනවා අසත්‍යය තුළින් අසත්‍ය නිගමන ගන්න පුළුවන් තර්ක හදනවා අපි ඉදිරියේ. සත්‍යය තුළින් සත්‍ය නිගමන ගන්න පුළුවන්. අසත්‍යය තුළින් සත්‍ය නිගමන ගන්න පුළුවන්. හැබැයි සත්‍ය අවයව තුළින් අසත්‍ය නිගමන ගන්න බෑ. ඒව හේතු මොනවද කියන විෂය අධ්‍යයනය කරනකොට දැනගන්න පුළුවන්. දැනට මතක තියාගන්න තර්කයේ අන්තර්ගත කරුණු සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ සප්‍රමාණතාවය. සත්‍ය කරුණු සප්‍රමාණ ඔප්පු කරොත් ප්‍රබල තර්ක. අසත්‍ය කරුණු සප්‍රමාණ ඔප්පු කරොත් දුබල තර්ක බවට පත් වෙනවා. එහෙම නම් දැන් සප්‍රමාණතාවය. ඒතර තර්ක ශාස්ත්‍රය බොරු කියන්න උගන්වන විෂයක් නෙවෙයි. ඔප්පු කිරීම සඳහා කරුණු තහවුරු කරන්න ඔප්පු කරන්න උගන්වන විෂයක්. ඔප්පු කිරීමේ ක්‍රම තියෙන. කෙනෙකුට යනවා ඉතින් බොරු සත්‍යද අසත්‍යද කියන කාරණේට අපිට නිශ්චිත නිගමනයකට එන්න අමාරුයි. බොරු ඔප්පු කරනවා. පැහැදිලිවම මම කියන්නම් මේ බොරු ඔප්පු කිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථා තියෙනවා. එක තැනකින් උදාහරණ දෙන්නම්. කාටවත් තේරෙන්න දැන්. දැන් වසර 500කට පමණ පෙර ඔයාලා කියනවා 15 වෙනි සෝසේ යුරෝපේ පුනරුදයක් ආවා. පුනරුදේ විද්‍යාත්මක විප්ලවයක් කියලා නවතම විද්‍යාව බිහි වුණා. නිකලස් කොපර්නිකස් කෙනේම අහලා තියෙනවනේ ඉතිහාසයේ ඉගෙන ගන්නකොට පොඩි කාලේ. සූර්ය කේන්ද්‍රවාදී කියලා මතයක් ඉදිරිපත් කරා. සූර්යය ස්ථාවරයි ඒ වටා ආකාශ භ්‍රමණය වෙනවා. ඒකට කියනවා සූර්ය කේන්ද්‍රවාදී. ඒක තමයි අපි පිළිගන්නේ. අපි පිළිගන්නේ පෘථිවි භ්‍රමණය වෙනවනේ. පෘථිවි භ්‍රමණය වෙනවා. සූර්යයා වටා. ඒක දැන් අපි පිළිගන්නේ. ඒක තමයි ඇත්ත. යුරෝපයේ පුනරුදයට පෙර නවීන විද්‍යාව ගොඩනගෙන්න කලින් වසර දහස් ගණනක් පිළිගත්තේ පෘථිවි ස්ථාවරයි කියලා. පෘථිවි ස්ථාවරයි පෘථිවිය වටා සූර්යය තුළු ග්‍රහය භ්‍රමණය වෙනවා. ඇරිස්ටෝටල් ටොලමි වගේ කීර්තිමත් චින්තකයෝ දාර්ශනිකයෝ පෘථිවි ස්ථාවරයි ඒ වටා සූර්යය භ්‍රමණය වෙනවා කියලා කිව්වේ. අවුරුදු 10 ගණන් පිළිගරගත්තා. ඔප්පු කරලා තියෙනවා. බොරු නේද? අන්න මිනිස්සු ඉතින් බොරු ඔප්පු කරන්නේ කොහොමද? දැන් අද ඒ වගේම මේ වර්තමානයේ අපි විද්‍යාව කියලා පිළිගන්න මේ හැම දෙයක්ම අනාගතෙත් මෙහෙම ස්ථාවරම් පවතීද? කියන්න බෑ. තව ඕඩතරම් උදාහරණ දෙන්න පුළුවන්. මම මේ වෙලාවේදී දීර්ඝ වශයෙන් මේකේ උදාහරණ ගන්නෙ නෑ. ඉතින් කාලයක් තුලදී මම කතා කරන්නේ. මම එක අවස්ථාවක විතර ඔය පෙන්නුවේ කාලයක් තිස්සේ සත්‍යයයි පිළිගත්ත මත විශ්වාස කරපු මත තවත් කාලෙකදී බිඳ වැටෙනවා. දැන් මුගක් අයගේ මතයක් තියෙනවා විද්‍යාව ස්ථාවරයි. විද්‍යාව දිගටම ගමන් කරනවා එක විදිහට. විද්‍යාවේ බිඳ වැටීම මොන තරම් පෙන්වන්න පුළුවන්. මම විද්‍යාව මැදලා ගත්තේ ශ්ලෝකේ සම්මතයක් තියෙනවනේ මේ විද්‍යාවේ දැනුම සත්‍ය ස්ථාවරව පවතිනවා කියලා නෑ. එක් යුගයකදී සත්‍ය තව යුගයකදී වෙනස් වෙන්න පුළුවන් බව මතක තියාගන්න. හැබැයි ඒ මොන කාලෙදී හරි ඒ ඔප්පු කිරීම තර්කයක් එක්ක සම්බන්ධයි. තර්කයේ භාවිතා කරමින් ඔප්පු කිරීම කරනවා. තර්කනේ. right. එතකොට දැන් මම හිතන්නේ පළවෙනි කාරණේ සත්‍ය සප්‍රමාණ බව. ඒතර තර්ක ශාස්ත්‍රයේ සප්‍රමාණතාවය හා බැඳුණු ශාස්ත්‍රයක් කියලා මතක තියාගන්න. තවත් තේරෙන වචනෙන් නිවැරදිව ඔප්පු කිරීමට අදාළ වූ ශාස්ත්‍රයක් තමයි තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ. ඒකට අදාළව තමයි මම තර්ක දැන් ඔබට දෙකක් පෙන්නන්නේ. ඒත් එක්ක මේ තර්ක ශාස්ත්‍රය ගැන කතා කරද්දී දැන් ওই ගණිතයේ සමානතාවයන් ගැන කතා කරද්දී මතක තියාගන්න ගණිතයේ ක්‍රමයන් තියෙනවනේ ක්‍රම ගණන් හදන ක්‍රම තර්ක ශාස්ත්‍රයේ ක්‍රමයන් තියෙනවා. ඔන්න ඔය සමානතාව. හරි තර්ක ශාස්ත්‍රයේ ක්‍රමයන් තියෙනවා. අපි කියන්නේ මේ ගණිතයට අදාළ ක්‍රමයයි භාවිතා කරනවා. තර්ක ශාස්ත්‍රයේ තාර්කික රීතියෙන් තියෙනවා. යම් දෙයක් ඔප්පු කරන්න නිවැරදිව ඔප්පු කරන්න. අනේ ඒ නිසා තර්කයක රූපික බවක් තියෙනවා කියනවා.
තර්ක ශාස්ත්‍රය හඳුන්වනකොට රූපික තර්ක ශාස්ත්‍රය කියලා යෙදීමක් තියෙනවා. ඇයි? තර්කයක රූපික බවක් තියෙනවා. මොකක්ද මේ රූපිකයි කියන්නේ? යම් ක්‍රමයක්. යම් ක්‍රමයක්. මේ ක්‍රමය හඳුන්වා දෙන්න මම අර කලින් ගත්ත තර්කෙම අරගෙන ගන්නවා. මම ගත්තා සියලු මිනිස්සු මැරෙන සුළුය. සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුය. සියලු මිනිස්සු මැරෙන සුළුය. සොක්‍රටිස් මිනිසෙකි. එම නිසා සොක්‍රටිස් මැරෙන සුළුය. දැන් කලින් මම කිව්වා මේක. දැන් මම මේ තර්කය ගත්තේ. මම කිව්වා මේ තර්කය සප්‍රමාණයි කියලා. මේ තර්කයේ ඉදිරිපත් වෙන යම් ක්‍රමයක් තියෙනවා. අන්න රූපික ක්‍රමයක් තියෙනවා. මේ තර්කයේ රූපික ක්‍රමය අපි හඳුනගමු. දැන් අපි මේ හිතමු. අපි මිනිස්සු කියන එකට පද මිනිස්සු සංකේතයක් දාගන්න. ඒ කියලා ගමු මිනිස්සු හඳුන්වන්න. මිනිස්සු වර්ගය කියලා මිනිස්සු කියලා ගමුකෝ ඒ. B වලින් කියන්නේ මැරෙන සුළුයි කියලා ගමුකෝ. A B සංකේත දෙක දාමුකෝ. සොක්‍රටිස් අපි දාමු x කියලා සංකේතයක් පුද්ගලයෙක් හඳුන්වන්න x ගමු. දැන් බලන්න මිනිස්සුන් අපි A දැම්මනේ මෙතන. ඒද? හරි මේ මිනිස්සුන් A ගත්තා. මැරෙන සුළුයි කියන්නේ ඒකට B ගත්තනේ අපි. සංකේතයක් වශයෙන්. සොක්‍රටිස් අපි x ගත්තනේ. දැන් මෙතන මිනිස්සුනේ. මෙතන සොක්‍රටිස් x නෙමෙයි. මැරෙන සුළුයි කියන්නේ මොකක්ද? B. අපිට මෙහෙම කියන්න පුළුවන්. අපි ගමු සියලු A B වෙනවා කියලා. මේ සියලු A නේ. මේ බලන්න B වෙනවා. සියලු A B වේ. සියලු මිනිස්සු මැරෙන සුළුයි. අපි ගත්ත සංකේතය සියලු A B වේ. X අපි දාමු මිනිසෙක්නේ. සොක්කඩේ x අයිති වෙනවා මිනිස් වර්ගය. අපි x අයත් වේ කියලා ගමුකෝ දැනට. ඒට එතකොට සංකේත තියෙනවා. මේ සංකේත ඔක්කොම ඒක අපි ඉදිරියේ ගෙන දාමු. ඊට පස්සේ අපි ගමුකෝ මෙහෙම මේ නිගමනය මම වෙන් කරන් ගත්තා. x අයත් වේ කියලා දාමුකෝ. b දැන් මෙහෙම හිතන්න. අපි ඒ වෙනුවට දාගමු වෙන අපි නිකන් ගමුකෝ ඒ කියන්නේ ශිෂ්‍යෙක් කියලා සිසුන් කියලා. B වලට අපි දාමු දක්ෂය කියලා. එතකොට සියලු සිසුන් දක්ෂය. x hat වේදනේ අපි නමක් ගමු. අපි නිමල් කියලා ගමු. නිමල් අයත්වේ කියන්නේ ශිෂ්‍යයන්. හරි එතකොට නිමල් ශිෂ්‍යෙක්. එහෙම නිසා නිමල් දක්ෂයෙකි. මේ A B X වෙනුවට මොන විදිහේ වචන දැම්මා තර්කය හදෙනවා. මෙන්න එතකොට මේ තර්කයේ තුල මෙන්න මේ වගේ ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමය තුලට ඕන වචනයක් ආදේශ කරගන්න. A වෙනුවට කැමති වචනයක් B X වෙනුවට ඔයාලා ඔබ කැමති වචනයක් දාගන්න. අනිවාර්යෙන් තර්කේ නිවැරදි. ක්‍රමයක් මෙන්න රූපිකයි. ක්‍රම. ඔය රූපික බව මම තවත් ආකාරකින් කියලා දෙන්නම්. මේ තර්ක ශාස්ත්‍රය රූපික ශාස්ත්‍රයක්. ඒ තර්ක ශාස්ත්‍රය තුල රූපික ක්‍රම තියෙනවා. ඒ රූපික වශයෙන් නිවැරදි වෙන්න අදාළ වූ රීතීන් තියෙනවා. ඒ රීති අධ්‍යයනය කරනවා තර්ක ශාස්ත්‍රය තුල. ඒ රීති මගින් සප්‍රමාණ තර්ක ගොඩනගන්නේ කොහොමද? යම් තර්කයක් වැරදි කියනකොට මේකත් දැනගන්න. සප්‍රමාණ කියන්නේ නිවැරදි නම් වැරදි කියන අර්ථයට අපි පාවිච්චි කරනවා නිෂ්ප්‍රමාණ කියලා. රූපික බව ආරක්ෂා වුණොත් යම් තර්කයක් සප්‍රමාණයි, රූපික බව බිඳලා ගියොත් තර්කය නිෂ්ප්‍රමාණයි. ක්‍රමයට අනුව ගොඩනැගුවොත් හරි, ක්‍රමයේ බිඳලා ගියොත් වැරදි. හරියනකොට සප්‍රමාණයි කියනවා, වැරදෙනකොට නිෂ්ප්‍රමාණයි කියනවා.
දැන් තවත් ආකාරයකින් මේ රූපික බව තවත් එක් උදාහරණයකින් පමණක් මම පැහැදිලි කරලා දෙන්නම්. උඩපණී නම් බිම වැටේ. උඩපණී නම් බිම වැටේ. උඩපණී එම නිසා බිම වැටේ. උඩපණී නම් බිම වැටේ. උඩපණී එම නිසා බිම වැටේ. දැන් මේක හරි. මෙන්න සප්‍රමාණ තර්කයක්. තවත් ආකාරයක සප්‍රමාණ තර්කයක්. උඩපණී නම් බිම වැටේ. උඩපණී එම නිසා බිම වැටේ. දැන් මේක නිවැරදි. මෙතන අපි සංකේතමය ස්වරූපයකට හරවගමු. උඩපණී කියන වාක්‍යයට අපි පී අකුරද ගමු. පී අකුරෙන් උඩපණී කියලා කියවෙනවා. බිම වැටේ කියන වාක්‍යයට අපි කිව් අකුර දාගමු. රයිට්. මේ උඩපණී මේ නම් කියන නිපාතේ සිංහල භාෂාවට නිපාතනේ කියන්නේ. නම් කියන නිපාතයෙන් මේක සම්බන්ධ වෙනවා. නිපාතේ අපි මේ විදිහේ සංකේතයක් ගමුකෝ. ඔකට තර්ක ශාස්ත්‍රයේ ගම්ම්‍ය කියලා සංකේතයක් තියෙන තර්ක ශාස්ත්‍රයේ සංකේත භාෂාව. සංකේත භාෂාවක් තියෙනවා. ඒවා ඉදිරියේදී ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න උඩපණී කියන පී ගත්තා, බිම වැටේ කිව් ගත්තා, මෙන්න නම්. දැන් බලන්න මේ උඩපණී මෙන්න. උඩපණී. නම් කියන්නේ මෙහෙම දාන්න කිව්වනේ. බිම වැටේ කියන්නේ මෙහෙම ගන්න කිව්වනේ. තර ආයෙත් තියෙන්නේ උඩපණීනේ. ඒතර මේ පී වෙනවනේ ආයෙස්සතාව. බිම එම නිසා. පාසු මේ එම නිසා කියන එක මම වෙන් කරන්න මේව ලිව්වා. බිම වැටේ කිව්. දැන් බලන්න. දැන් මේ උඩපණී නම් බිම වැටේ, උඩපණී බිම වැටේ සංකේත වලින් පෙන්නුවා. right. පීවේ නම් කිව්වේ පීවේ කිව්වේ. හරිද? හරි. සප්‍රමාණයි. එතකොට මෙන්න සප්‍රමාණ. නිවැරදි. පී කියන්නේ මොනවද? කිව් කියන්නේ මොනවද? මොනවා වුණත් නිවැරදි. ඕන දෙයක්. පී වෙනුවට කිව් වෙනුවට ඕන වාක්‍යයක් දාගන්න. වැසි වසී නම් ගඳ පෙරේ, වැසි වසී ගඳ පෙරේ. හරිද? හරි. හිරු පායයි නම් අඳුරු දුරුවේ, හිරු පායයි අඳුරු දුරුවේ. හරි. පාඩම් කරයි නම් විභාගයේ සමත් වේ, පාඩම් කරයි විභාගයේ සමත් වේ. හරි. සප්‍රමාණ. මේ විදිහේ පී වෙනුවට කිව්ව මොකක් දැම්ම සප්‍රමාණ. මෙන්න ක්‍රමයක්, නිවැරදි ක්‍රමයක්. රූපිකයි. මේයි රූපික සංකේත. සංකේත රූප. වචන නෑ. හරි. මේ ක්‍රමය අනුව කියන ඕනම දෙයක් හරි. මේක තර්ක ශාස්ත්‍රයේ රීතියක්. ඉගෙන ගන්න පුළුවන් අනාගතයේදී ඉගෙන ගන්නකොට. නමුත් මේ රීතිය සදා භාවිතා කරන වචන මම දැන් ඒ කිසි දෙයක් මෙතන භාවිතා කරන්නේ මූලික හැඳින්වීම සදා. විෂය හදාරීමේදී රීතිය ඉගෙන ගන්න පුළුවන්. මේ විවිධ රීතීන් තියෙනවා ඔප්පු කිරීම සඳහා. මෙන්න මේ වගේ ක්‍රමයක්. එතකොට අනේ බලන්න තර්ක ශාස්ත්‍රයේ පොදු බව. තර්ක ශාස්ත්‍රයේ විශ්ව සාධාරණයි. විශ්ව සාධාරණයි. විශ්වයටම පොදුයි. මොකක්ද මේ? අපි දැන් මේ සිංහල වචන මේ ගත්තේ. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් තර්ක ශාස්ත්‍රය දාන්න. ඒකට ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය දාන්න. හරි. දෙමළ භාෂාවෙන් තර්ක ශාස්ත්‍රය දාන්න කෙනෙකුට පුළුවන් මේකට දෙමළ භාෂාවේ වාක්‍ය දාන්න. හරි. ප්‍රංශ භාෂාවෙන් අදාරන මේ වාක්‍ය දාන්න පුළුවන්. ඕන් ලෝකේ ඕනෑම භාෂාවක වාක්‍ය මේකට දැම්මොත් මේක හරි. මේක එක භාෂාවකට සීමා වෙන දෙයක් නෙවෙයි. තර්ක ශාස්ත්‍රය එක භාෂාවකට සීමා වෙන තර්ක ශාස්ත්‍රයේ ක්‍රම ඕන භාෂාවකට පොදුයි. මෙන්න මේ වගේ ක්‍රමයන් තියෙන ඉඳ තමයි තර්ක ශාස්ත්‍රයේ රූපික ශාස්ත්‍රයක් කියලා කියන්නේ. දැන් මේක සසඳන්න. මෙන්න. අනේ දැන් ගණි මේ දැන් ඔන්න මෙච්චරයි කියන්නේ. මෙන්න ක්‍රමයක්. දැන් මේක තර්ක ශාස්ත්‍රය සම්බන්ධ කෙනෙක් මේක නිවැරදි. මේක හරි. දැන් මේක හරි කිව්ව ගමන් මේ මොකවත් නැහැ හරි කියන්නේ. අන්න. මේක සසන්න ගණිතයත් එක්ක තර්ක ශාස්ත්‍රය මොකක්ද මේ කතාව? මේ බලන්න. දෙකට දෙකක් එකතු කර හතරයි. හරි නේද? මොනවද මේ දෙක? මෙතන නැහැ කිසි භෞතික දෙයක්. මේ හරි. මෙන්න ගණිතය මෙන්න ලොජික් තර්ක ශාස්ත්‍රය. මේ දෙයක් කිසි දෙයක් මේක නෑ නමුත් මේක හරි. හැබැයි දේවල් මේකට දාගන්න පුළුවන්.
කිසි වාක්‍යයක් කිසි දෙයක් මෙතන මේ හරි. ඕන දෙයක් මේක දාගන්න පුළුවන්. මොන තර්ක ශාස්ත්‍රයේ ඒ ගණිතයේ ක්‍රමයන්. ගණිතයේ ක්‍රමයන් තියෙනවා තර්ක ශාස්ත්‍රයේ ක්‍රමයන් තියෙනවා. තර්ක ශාස්ත්‍රයේ ක්‍රමයන් විවහාර භාෂාවේ ප්‍රකාශන ඔප්පු කිරීමේ ක්‍රමයන් වශයෙන් තර්ක ශාස්ත්‍රයේ ක්‍රමයන් භාවිතා කරනවා. එතනදී මේ ක්‍රමය අනුව කියන දේවල් සත්‍යද අසත්‍යද යන්න වැදගත් වෙන්නේ නැහැ. සත්‍යද අසත්‍යද යන්න නෙවෙයි එතෙන්දී වැදගත් වෙන්නේ. ක්‍රමය නිවැරදිද කියන එක. දැන් ගණිතයේදී උනත් සමහර වෙලාවට දැන් හරි කියන දේවල් ඇත්ත වශයෙන්ම පවතිනවද කියන නිකන් සරල උදාහරණයක් මම කියන්නම්. වැලි ගොඩවල් ඔබේ ගෙදර මිදුලේ වැලි ගොඩවල් දෙකක් තියෙනවා. දෙපැත්තේ වැලි ගොඩවල් දෙකක් තියෙනවා. ගොඩවල් දෙකක්. වැලි ගොඩවල් කියලා දෙකක් තියෙනවා. යම් හේතුවක් මත තීරණය කරනවා ඔබ වැලි ගොඩවල් දෙකක් නෑ මිදුලේ ඉඩක් නෑ. ඒ නිසා එක වැලි ගොඩක් තව එකක් එකතු කරන්න තියෙනවා. එක වැලි ගොඩකට තව වැලි ගොඩක් එකතු කරා. එකට එකක් එකතු කරොත් දෙකයි. හරිනේ. දැන් අන්න වැලි ගොඩකට දෙකක් තියෙනවා. එක වැලි ගොඩකට තව වැලි ගොඩක් එකතු කරා. දැන් වැලි ගොඩවල් කීයක් තියෙනවද? එකට එකක් එකතු කරා දැන් වැලි ගොඩවල් එකයි තියෙන්නේ. අන්න. මේ හරි කියන දේවල් ඇත්ත වශයෙන්ම පවතින දේවල්ද නිශ්චිත වශයෙන් වෙන්නේ නැහැ. ඒ වගේ තර්ක ශාස්ත්‍රය තුලත් මේ වගේ ක්‍රමයන් එතකොට හදාරණින්ද රූපිකයි. මේ ක්‍රමයන් බිඳලා ගියොත් තර්කය වැරදෙනවා. මේ ක්‍රමයන් අනුව තර්ක නිවර්දිව ගොඩනගන ආකාරයක් ක්‍රමයන් වැරදුනම තර්කයන් බිඳින ආකාරයක් රීතීන්ගෙන් හදාරන්න පුළුවන්. ඒවා ඉදිරියේදී පාඩම්. මම මේ මූලික කාරණා ටික හඳුන්වා දෙන්න නිසා සියල්ල මම මෙතන දැන් කියන්න යන්නේ නැහැ. ඒවා මේ පාඩම් වලදී ඔබට හදාරන්න පුළුවන්. හරි. විෂය තෝරා ගන්න, විෂය ඉදිරියට ගෙනියන්න යම් උදව්වක් සහායක් අවශ්‍යයට දෙන එකයි මගේ අරමුණ. නැත්නම් මේ මොනවද මේ දැන් තර්ක ශාස්ත්‍රයෙන් මොනවද මේක කරන්නේ? කවුරුද දන්නේ නැහැ. ඔන්න කරන දේ මම මේ කියලා දෙන්න. ඒත් එක්කම තවත් වචන දෙකක් මම මූලික වශයෙන් ඔබට අඳුන්වා දෙන්න. මේ තර්ක ශාස්ත්‍රයේ තියෙනවා අනුමාන ක්‍රම. දැන් අනුමාන ලබා ගැනීම කරනවා කියලා කියවනේ අපි. තර්ක ශාස්ත්‍රය ආධාරණකොට අනිවාර්යෙන් දැනගන්න ඕන අනුමාන ක්‍රම දෙකක් ගැන කතා කරගන්න. ඒකට භාවිතා වෙන වචන දෙකක් තියෙනවා. නිගාමී අනුමානය සහ උද්ගාමී අනුමානය. අන වචන තරමක්කෝ විෂය හදාරපු දරුවෙක් දන්නවා නිගාමී අනුමානය උද්ගාමී අනුමානය. දැන් නිගාමී අනුමානය මේ නිගාමී අනුමානයන් තමයි දැන් අපි ඔය කිව්වේ ඇත්තටම රූපික තර්ක ශාස්ත්‍රයට සම්බන්ධ. මේ සප්‍රමාණයි කියන තර්ක නිගාමී තර්ක. සප්‍රමාණතාවය පදනම් කරගන්නා රූපික බවක් ගැන කියවෙන තර්ක නිගාමී තර්ක. නිගාමී තර්කයන් රූපිකයි. නැත්නම් රූපික තර්කයන් නිගාමී. දැන් ඒ දැනටම අපි කිව්වා. අවයවයන් තුලින් නිවැරදි නිගමන ගන්න තර්ක නිගාමී. උද්ගාමී තර්ක සත්‍ය අවයව තුලින් සත්‍ය නිගමන ලබා ගන්නා තර්ක. නිගාමී තර්කයන්ට නිර්වචනයක් තියෙනවා ඉදිරියේදී ඉගෙන ගන්න අයට ඉගෙන ගන්න පුළුවන්. අවයව සත්‍ය වී තර්කයේ සප්‍රමාණ වී අනුමානයේ සත්‍ය වෙන තර්කයක් කියනවා. නිගාමී තර්ක නිර්වචනය. අවයව සත්‍ය වී තර්කයේ සප්‍රමාණ වී අනුමානයේ සත්‍ය වෙන තර්කයක්. නිර්වචනය. උද්ගාමී තර්ක නිර්වචනය. සත්‍ය අවයව තුලින් සත්‍ය වීමට සම්භාවිතාවයක් සහිත අනුමානයක් ලබා දෙන තර්කයක්. සත්‍ය අවයව තුලින් සත්‍ය වීමට සම්භාවිතාවයක් සහිත අනුමානයක් ලබා දෙන තර්කයක් තමයි උද්ගාමී තර්කයක් කියලා කියන්නේ. දැන් අපි නිර්වචන වලින් කියන දේ පසුව තේරුම් ගන්න පුළුවන්. වැඩි දුර හිතන්න එපා. මේ තර්කයෙන් නිගාමී සහ උද්ගාමී තර්කයන්ගේ ලක්ෂණයන් ඉතා පහසුවෙන් කෙටියෙන් හඳුන ගන්න ක්‍රමයක් මම කියන්නම්. මම දැන් පෙන්නනවා එකම තර්කයක් එකම නිගමනයක් නිගාමී තර්කයකින් සහ උද්ගාමී තර්කයකින් ගන්න හැටි. නිගාමී අනුමානයක් හෝ උද්ගාමී අනුමානයක් ලෙස. මම නිගමනය වශයෙන් ලියනවා. මම නිගමනය මේකයි කියලා හිතමු. මම ඉස්සෙල්ලා නිගමනය කියනවා. එම නිසා සියලු කපුටන් කළු පාටයි. මේ සියලු කපුටන් කළු පාට කියන නිගමනය මම ගන්න යනවා
නිගාමී තර්කයක් වශයෙන් උද්ගාමී තර්කයක් වශයෙන්. නිගාමී තර්කයක් වශයෙන් සියලු කපුටන් කළු පාටගෙන නිගමනය ගන්න නම් මෙන්න මේ නිගමනයේන අවයවයන් තුලින් ඉන්න ඕන. ඇයි සප්‍රමාණ නිගමනයක් වෙන්න ඕන. ඒ අවයව සහ අනුමාන අතර නිවැරදි ගැළපීමක් තියෙන්න ඕන. ඒ නිසා දැන් මම මේ අවයව මම ඉදිරිපත් කරනවා මේ විදිහට. සියලු ඉගිලෙන සතුන් කළු පාටය. සියලු ඉගිලෙන සතුන් කළු පාටය. සියලු කපුටන් හරි කපුටෝ හරි ඕනේ. අර ඉගිලෙන සත්වයෝ. දැන් බලන්න. සියලු ඉගිලෙන සතුන් කළු පාටය. සියලු කපුටන් ඉගිලෙන සතුන් යෑම නිසා සියලු කපුටන් කළු පාටය. සියලුම ඉගිලෙන සත්තු ඉගිලෙන හැම එකම කළු පාටයි. හැම කපුටෙක්ම ඉගිලෙනවා. එනේ හැම කපුටම කළු පාට වෙන්න ඕන. ගැලපෙනවද නැද්ද බලන්න. සියලු ඉගිලෙන සත්තු ඉගිලෙන හැම සතෙක්ම කළු පාටයි. කපුට සියල්ල ඉගිලෙනවා. එහෙනම් සියලු කපුට කළු වෙන්න එපා. ඉගිලෙනවා නම් ඔක්කොම. මෙන්න ගැලපීම හරි නිගාමී තර්කයක් සප්‍රමාණයි. උද්ගාමී තර්කයක්. මෙන්න සියලු කපුටන් කළු පාටකින් නිගමනය ගන්න යනමම උද්ගාමී තර්කයකින්. සත්‍ය අවයව තුලින් සත්‍ය වීමට සම්භාවිතාවයක් සහිත අනුමානයක්. සත්‍ය අවයව සත්‍ය වෙන්න යමක් සත්‍ය වෙන්නේ කොහොමද? අපි දන්න විදිහට යමක් සත්‍ය වෙන්නේ කොහොමද? බාහිර ලෝකේ පවත්නා ස්වභාවය අනුව අපි කියලා කියනවනේ. අපි මේ දේ මේ විදිහට දැක්කොත් ඒක සත්‍යයි. ඒකනේ සත්‍ය කියන්නේ. සියලු කපුටන් කළු පාට අපි කපුට දකින්න ඕනේ. මෙන්න කපුටෙක් අපි දැක්ක. අපි හිතමු ඒ කියලා දාමු ඒ කපුටන්. ඒ කපුටා කළුයි. ඒ කපුටා කළු පාටයි. තව කපුටෙක් දැක්කා. B කපුටා කළු පාටයි. තවත් කපුටෙක් දකින්නවා. C කපුටා. C කළු පාටයි. දකින හැම කපුටම කළු පාටයි. ඒ හින්දා සියලු කපුට කළු පාටයි. මේ කපුට තුන් දෙනෙක් කෙනෙක් නෙවෙයි කියන්නේ. ආකෘතියක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. විශාල වශයෙන් කපුට දාගෙන අපි ආකෘතිය ලිව්වා. ඒ කපුටා කළුයි B කපුටා C කපුටා කළුයි. මේ දක්වා නිරීක්ෂණය කරපු අපි දැකපු හැම කපුටෙක්ම කළු පාට හින්දා සියලු කපුට කළු පාටයි. මෙතුවක් කල් එසේ දුටු නිසා නිරීක්ෂණය වුණ හින්දා ඒ ආකාරයෙන්ම සිද්ධ වේ යයි නිගමනය කරනවා. අන්න උද්ගාමී තර්ක. උද්ගාමී අනුමානය. සත්‍ය අවයව තුලින් මෙන්න සත්‍යයි දැකලා කියන්නේ කවුද දැක්ක ඇත්තම උගාලු. සත්‍ය අවයව තුලින් සත්‍ය නිගමනයක්. අන්න එතෙන්දි සත්‍ය වීමට සම්භාවිතාවයක් සහිත කියලා වචනකොත් එකතු කරලා තිබුණා. ඇයි? අපි ඔක්කොම කපුට දකින්නේ නැහැ. ඔක්කොම කපුට දකින්නේ යම් ප්‍රමාණයයි දැක්කේ. මේ සියලු කපුට කළු පාටයි කියන තැන නොදුටු කපුටොත් ඉන්නවා. දැන් මේ දැක්ක අයට යටත් නොදැක්ක උනුත් කළු පාටයි කියලා අපි කියන්නේ. ඒ අපි දැක්කේ නැතුන් ඇත්ත වශයෙන්ම කළු පාටද? නිශ්චිත වශයෙන් කියන්න බෑ. වෙනත් වර්ණයක කපුටෙක් හම්බුනොත් මේ නිගමනය වෙනස් වෙනවා. ඒ නිසා සියලු කපුටන් කළු පාටයන් නිගමනය මුළුමනින් සත්‍යයි නෙවෙයි සත්‍ය වීමට ඉඩක් තියෙන නිගමනයක් මේක. ඒ කපුටා කළුයි B කපුටා C කපුටා කළුය. මෙතෙක් නිරීක්ෂණ කපුටන් කළු පාට වූ හේ සියලු කපුටන් කළු පාට යන සත්‍ය වීමට ඉඩක් නැතොත් සම්භාවිතාවක් පවතී. සත්‍ය වීමට ඉඩ ඒ සඳහා පාවිච්චි කරන වචන තමයි භාෂාවේ සම්භාවිතාවය. සියලු කපුටන් කළු පාටයි සත්‍ය වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒකයි සත්‍ය අවයව තුළින් සත්‍ය වීමට සම්භාවිතාවයක් සහිත නිගමනයක් ගන්නවා කියලා කියන්නේ. දැන් මේ වගේ උද්ගාමී තර්කයෙන් නිගමන ගැනීම අපි කියනවා හෙට ඉර පායනවා. ඇයි? මෙච්චර කල් ඉර පායෙ පෙහින්දා. අද වෙනකන් ඉර පායලා තියෙනවා. හෙටත් ඉර පායයි. මෙතුවක් කල් ඉසේ සිදු වූ නිසා ඉදිරියට වෙනවා. හෙට ඉර පායයි උද්ගාමී තර්කයක්. හෙට ඉර පායයි නියතද? නියත කියන්නේ වෙනවමද? නෑ. හෙට ඉර පායයි සම්භාවිතාවයක්. දැන් ඒ වුණාට ඉතින් හැම වෙලාවෙම අවනිශ්චිතතාවයක් තියෙන එතනදී. ඒවට කියන සම්භාවිතාවේ නිගමන දෙන්නේ පරීක්ෂණ තුලින් ලබා ගන්න නිගමන වල තියෙන සම්භාවිතාවයක්. ඒම නිගමන තමයි දෙන්නේ උද්ගාමී තර්ක.
ඔන්න නිගාමී තර්ක සහ උද්ගාමී තර්ක මූලික වශයෙන් වෙනස මම කියලා දුන්නේ. තව මේවාගේ වෙනස්කම් තියෙනවා. මම මේ මුළු පාඩමක් ඒ පාඩම මුළුමනින් ගන්න ඕන නෙවෙයි. ඔබට ඒක ඉදිරි අධ්‍යයනය කරනකොට වෙනස්කම් තව දැනගන්න පුළුවන්. නමුත් තර්ක ශාස්ත්‍රය හදාරන දරුවෙක් හදාරන්න බලාපොරොත්තු නම් නැත්නම් මොකද්ද මේ තර්ක ශාස්ත්‍රය කියලා තියෙන දැනගන්න ඕන නම් කාට හරි නිශ්චිත වශයෙන්ම දැනගන්න ඕන නිගාමී අනුමානයක් සහ උද්ගාමී අනුමානයක් කියලා දෙකක් තියෙනවා. එතකොට නිගාමී අනුමානය අවයවයන් තුලින් නිවැරදි අනුමානයක් සප්‍රමාණ නිගමනයක් ගන්නා ක්‍රම නිගමන නිගාමී සත්‍ය අවයව තුලින් සත්‍ය නිගමනයක් ලබා ගන්නා ක්‍රමයන් උද්ගාමී ක්‍රම ලෙස හැඳින්වෙනවා. දැන් සාමාන්‍ය භාවිතයේදී ගත්තොත් දැන් මේ නිගාමී උද්ගාමී අලුත් වචන දෙකක් මොනවද මේවා කොහෙද තියෙන්නේ මොකක්ද වගේ යම් කිසි සම්මතයකට යටත්ව නිගමනයන් ගන්නවා නම් මූලික පිළිගැනීමක් තුලින් නිගමන ගන්න අපි මේ නිගමන ගන්නවනේ මේ තර්ක ශාස්ත්‍රයේ කියන දේ මේ කොහෙවත් තියෙන අමුතු දෙයක් කියලා කවුරුත් හිතන්න එපා අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එදිනෙදා අපි භාෂා විවහාරය තුල මේවා තියෙනවා. අපි කතා බහ කරන එක තුල මේ තර්ක තියෙනවා. අපි දන්නේ නැහැ. නිගාමී ස්වරූපී තර්ක යම් කිසි දෙයක් සම්මත කරගෙන ඒ තුලින් නිගමන ගන්න ඕන. ඊට සරල උදාහරණයකින් මම නිග පෙන්නනවා. දැන් මෙහෙම හිතන්න. ඔයාලා දැන් පාසලේ ඔයාලගේ පාසල් දරුවනේ. ඔයාලගේ පන්තියේ ළමයි මොනවා හරි පාසලේ කිසියම් ඔය විනය විරෝධ චෝදනාවකට ලක් වුණා. ඒ වගේ පොඩි දේවල් පාසල් යනකොට තියෙනවනේ ළමයිගේ. හරි මුළු පන්තියම ආවුණා. ලොකු දේවල් නෙවෙයි. ගුරුවරයා පන්තියේ නැති වෙලාවේ කෑ ගහලා ළමයි. ඒවා වෙනෝනේ පාසල් වලදී. ඔය සාමාන්‍ය සුපුරුදු දේවල් සාමාන්‍ය දේවල් වෙනවනේ. ගුරුවරු පන්තියේ නේ ළමයි එක්ක කෑවගෙන ළමන දින්දු කියලා නටලා මොකක් හරි ලොකු શબ્දයක් වුණා. දෙයක් ප්‍රශ්නයක් වුණා කියෝ ඔක පාසලේ විනය ප්‍රශ්නයක් බවට පත් වෙන අවසානයේ. එහෙම වෙනවා. ඒ අත්දැකීම් ඇති සමහර විට. හරි. ඔයාලගේ පන්තියේ සියලුම ළමයි යම් චෝදනාවකට ලක් වෙලා. ගෙදර ගියාට පස්සේ ඔය එක දරුවෙකුට එයාගේ අම්මා චෝදනා කරනවා. ඔයාලා ඉස්කෝලේ යන්න ඕමද ඔයවටද කියලා චෝදනා කරනවා. ඒතර යන ඇයි මට බනින්න ළමයි අහන ඇයි මට බනින්න. ඒවල කරන වැඩ වල. ඉතින් මම ඔයාලගේ පන්තියේ ඔක්කොම ළමයි ඔය දේ කරන්නේ. ඉතින් ඔයාලා විතරක් කොහොමද නොකරක් කියන්නේ. බලන්න නිගාමී ස්වරූපයේ තර්කයක් නෙවෙයිද කියලා. කවුද හිතන්නේ ඕක බලන්න. පන්තියේ සියලු දෙනාම විසින්ම සියලු දෙනාටම චෝදනාවක් පවතිනම් ඔබ දේ පන්තියේ නම් ඔබද චෝදනාවට ලක් වෙවි. ඔය ස්වරූපය කොච්චරනම් දැන් හිතන්නකෝ එදිනදා ජීවිතේදී මොන තරම් මේ වගේ දේවල් වෙනවද කියලා. හරි. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් අපි දා චෝදනාවක් තියනවා කෙනෙකුට. ඊට පස්සේ කෙනෙක් කියන්න පුළුවන්. මට චෝදනා කරන්න එපා හොඳට හොයලා බලලා හොඳට හොයලා බලන්න. ඕන කෙනෙක්ගෙන් හොයලා බලලා චෝදනා කරන්න මට. උද්ගාමී ස්වරූපයක් නෙවෙයිද බලන්න කර්ම හොයලා බලලා නිගමනයට එන එක. ඔයලා බල්ලා කියන ටික ලොකු වචන දානවනේ නිරීක්ෂණය කරලා පාරිභාෂික වචන. එහෙම නිරීක්ෂණය කළා යම් නිගමනයන් කරා එළඹීම් නැද්ද? තියෙනවනේ. මේවා සාමාන්‍ය ජීවිතයේදී දකින දේවල්. දැන් හිතන්න අපි ආගමික වශයෙන් තම ඔයාලා විවිධ මේ ආගම් වල ඉන්න පුළුවන් මේ සවන් දෙන අය. නමුත් මේව හිතන්නකෝ. දැන් බෞද්ධයෙක් නම් හිතන්නකෝ. අපි කියන නැවත උපදිනවා. මොකක්ද එතන තියෙන්නේ? සියලු සත්වයෝ යලි උපදිති. මම සත්වයෙක් මම යලි උපදිනවා. අර මූලික පිළිගැනීම සියලු සත්වයෝ යලි උපදින කියන මූලික පිළිගැනීමක් එක්කනේ මේ එන්නේ. ලෝකේ වාසය කරපු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ගේ බුදුන් වහන්සේ ලෝකේ වාසය කරපු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ගේ සොයාගැනීම. පුනර්භවය. ඒක පිළිගැනීම මේ සත්‍යය පිළිගැනගෙන නේද මම නැවත ඉපදිනවා කියලා අපි හැම එක්කනම හිතන්නේ. තර්කයක් තියෙන හැටි බලන්න. ආගම් නිගාමී තර්කයක් කියන හැටි බලන්න. කතෝලික ආගමේ හරි වෙනත් ආගම දෙවියන් වහන්සේලා මෙව්ව කියලා පිළිගන්නයි. දෙවියන් වහන්සේ විසින් සියල්ලම වඩලාදී කියන සත්‍යය කියන එකට යටත්ව නිගමන ගන්න හැටි බලන්න. නිගාමී තර්කෙන් හැටි බලන්න. දැන් විද්‍යාව වගේ දේවල් කතා කරද්දි මොකද වෙන්නේ? පරීක්ෂණ තුලින් නිගමන ගන්න ඕන. පරීක්ෂා කරන එක උද්ගාමී පැත්තක් නේ යන්නේ. ඒතකොට පරීක්ෂණ නිරීක්ෂණය කළ නිගමනයන් කරා එළඹෙන. ඒරුණානේ. එතකොට යන්නේ උද්ගාමී අනුමානය. දැන් විද්‍යාවේ භාවිතන උද්ගාමී උද්ගාමී අනුමානය පමණ නෙවෙයි විද්‍යාවේ නිගාමී අනුමානයත් භාවිත වෙනවා.
ඕක තමයි විෂය හඳුන්වන්නේ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රම. තර්ක ශාස්ත්‍රය රූපික වශයෙන් සප්‍රමාණ තර්ක ගොඩනැගීමේ රීති සහිත අන්තර්ගත කොටස නිගා. විද්‍යාත්මක ක්‍රමය විද්‍යාත්මක ඥානය ලබා ගැනීමේදී භාවිතා කරන ක්‍රමයක්. විද්‍යාව කියන්නේ ලෝකෙ තියෙන ඉතා ප්‍රබල ඥානයක් නේ. ඒ ඥානය ගොඩනැගීම පසුබිමේ තියෙන තර්කණය. ඒ පසුබිමේ උද්ගාමී තර්කණයක් තියෙනවා, නිගාමී තර්කණයක් තියෙනවා. විද්‍යාව හා බැඳෙනවා. හරි. ඒ කරුණු දෙක ගැනම අපි ඉදිරියේදී අපි විෂය නිර්දේශ කරන මාතෘකාවල මේ නිගාමී ක්‍රම තර්ක ක්‍රම ගැන විද්‍යාව යන හැටි, උද්ගාමී තර්ක ගැන හැටි මේ පිළිබඳව කරුණු අන්තර්ගතයි. එතකොට මූලික වශයෙන් මේ නිගාමී සහ උද්ගාමී ස්වරූප පිළිබඳ දල අදහසක් ඔබට දැන් ඇති වෙන්නේ. නිගාමී ස්වරූප තර්ක ශාස්ත්‍රය හඳුන්වා දෙනකොට නිගාමී ස්වරූපයේ තර්කයක් ක්‍රිස්තුපූර්ව 4 සියවසේ ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා තමයි තර්ක ශාස්ත්‍ර විෂය ගොඩනගන්න මුල් වෙන්නේ. ඒ වෙනකොටත් විවිධ තර්ක ක්‍රම තව ග්‍රීක යුගයේ සොක්‍රටිස්, ප්ලේටෝ හාලා තියෙන දාර්ශනිකයෝ හිටියා. විවිධ ස්වරූපයේ තර්ක ක්‍රමයන් තිබුණා. ඒ සියල්ල එකතු කරලා සංස්කරණය කරලා එකතු කරලා විධිමත් තර්ක පද්ධතියක් ගොඩනගන්න ඇරිස්ටෝටල් පියවර ගත්තා. ඒ කාලේ ඒ ඇරිස්ටෝටල් නිගාමී ක්‍රමයක් තමයි මූලික වශයෙන් හඳුන්වන්නේ. ඔහුගේ අවධානය යොමුනේ නිගාමී තර්කණයට. උද්ගාමී තර්කණය ඔහු දැන සිටියා. ඔහුගේ යම් තරම් කරුණු තිබුණත් ග්‍රන්ථවල නිගාමී තර්කණය සඳහා වර්ධනය කරේ නිගාමී තර්කය හා බැඳුණු රීතීන් සමූහයක් ඔහු හඳුන්වා දෙනවා. සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය කියලා අධ්‍යයනය කරන්න ලැබෙනවා මේ වගේ දේවල්. ඇරිස්ටෝටල් ක්‍රමවේදයන් තර්ක ශාස්ත්‍රය පියා හඳුන්වනවා. උද්ගාමී ක්‍රමයේ විධිමත් වර්ධන ප්‍රබල නැත්නම් විධිමත් පද්ධතියක් වශයෙන් ක්‍රමයක් වශයෙන් 15 වෙනි සියවසේ 16 වෙනි සියවසේ 15 වෙනි යුරෝපයේ පුනරුදය ඒ පුනරුදය ප්‍රතිඵලයක් වශයෙන් විද්‍යාත්මක විප්ලවය 16 සියවසට කියන්න පුළුවන්. ඒ විද්‍යාත්මක විප්ලවයක් ඇති වෙලා නවීන විද්‍යාව ගොඩනගෙනවනේ. ඒ නවීන විද්‍යාව ගොඩනගනකොට විද්‍යාවේ ඥාන මාර්ගය විද්‍යාවේ ඥානය ලබා ගන්නේ කොහොමද? විද්‍යාවේ තර්කයේ කුමක්ද වගේ ගැටලු මතුවනවා. අනේ ඒ වෙලාවේදී ඒ කාලේ උදාහරණයක් ෆ්‍රැන්සිස් බේකන් අහලා තියෙන ඔබේ නම් ෆ්‍රැන්සිස් බේකන් මේ උද්ගාමී ක්‍රමයේ විද්‍යාවේ ඥාන මාර්ගය වෙන්න ඕන කියලා මූලික අදහස් පළ කරපු කෙනෙක්. හැබැයි ඒ අවධියේදීම බේකන් මේම අදහස් පළ කරන කාලෙම ඒ කාලේ ප්‍රකට විද්‍යාඥයෙක් නිගාමී ස්වරූපිත තර්කයන් විද්‍යාවේ භාවිතා කරා ඒ ගැලිලියෝ. ඒතර විද්‍යාව තුළ උද්ගාමී ඥාන මාර්ගයක් ගැන වගේම නිගාමී ඥාන මාර්ගයන් ගැන කියලා. ඒතර මෙන්න මේ වගේ නිගාමී සහ උද්ගාමී ස්වරූපේ තර්ක ක්‍රමයන් පිළිබඳව ඔබට ඉදිරියේදී හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. මේ තර්ක ශාස්ත්‍රයේ විෂය පිළිබඳව එතකොට මූලික වශයෙන්ම කරන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ දැන් ඔබට පැහැදිලි. තර්ක ශාස්ත්‍රයේ යම් කිසි දෙයක් නිවැරදිව ඔප්පු කිරීමේ ක්‍රමය සප්‍රමාණව ඔප්පු කිරීමේ ක්‍රමයන් අන්තර්ගතයි. ඒවට අදාළ රීති අන්තර්ගතයි. ක්‍රමයන් අන්තර්ගතයි. හරි. ඒත් එක්කම ඕනෑම විෂයක් තුළ ඕනෑම විද්‍යාවක් නැත්නම් ඕනෑම ශාස්ත්‍රයක් තුළ තියෙන දැනුම ගොඩනගන්න පදනම් වෙන විෂයක් වශයෙන් උදව් වෙන විෂයක් වශයෙන් තර්ක ශාස්ත්‍රය ගන්න පුළුවන්. තර්කයේ සම්බන්ධයි ඕනෑම ඥාන පද්ධතියක් ඕනෑම දැනුම පද්ධතියක් ගොඩනැගීම සඳහා තර්කණයේ සම්බන්ධ වෙනවා. භාෂාව භාවිතා කරනකොට විවිධාකාරී ගැටලු මතුවෙනවා. ඒ විවිධාකාරී ගැටලු නිරවුල්ව හඳුනා ගැනීම සඳහා හඳුනාගෙන නිවැරදිව විෂය භාෂාව භාවිතා කිරීම සඳහා තර්ක ශාස්ත්‍රය මඟ පෙන්නනවා. දැන් ඔතන නිවැරදිව තර්ක කරන්න නම් නිවැරදිව භාෂාව හඳුන ගන්න ඕනේ. භාෂාවේ ගැටලු පිළිබඳ අවධානය යොමු කරනවා. මෙන්න මේ විදිහට නිවැරදිව තර්ක ගොඩනගන්න, නිවැරදිව භාෂාව ව්‍යවහාරය ගොඩනගා ගන්න අදාළ ක්‍රමයන් සහිත විෂයක් තමයි තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ. මූලික වශයෙන් තර්ක ශාස්ත්‍රයේ ස්වරූපය පිළිබඳව දල අදහසක් අපි ඔය ඔතනින් ගත්තේ. තව කිව යුතු බොහෝ කාරණා තියෙනවා. නමුත් විෂය පිළිබඳව උනන්දුවක් තියෙනවා නම් මොන වගේ දේවල් නිතර මගෙන් අහලා තියෙනවා. ගොඩක් දරුවෝ මොනවද ලොජික් වල තියෙන්නේ, මොනවද ඒකෙන් කරන්නේ? මොකද සාමාන්‍ය පෙළ මට්ටමේදී කිසිම සම්බන්ධතාවයක් නැති අලුත් විෂයක් වශයෙන් මේක හඳුනගන්නේ. ඒ නිසා විශේෂ ස්වරූපයේ දල අදහස ඕකයි ක්‍රමානුකූලව විධිමත්ව අධ්‍යයනය කරොත් මේ ඉහළ ප්‍රතිඵලයකට යා හැකි විෂයක් වශයෙන් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවනි. ඒ නිසා අද දවසේ
මගේ අරමුණ උනේ ඔය විදියට අවශ්‍ය මූලික පැහැදිලි කිරීමක් කරන එක. ඔබට තවත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් දැන් මීටත් වඩා සවිස්තරව අපේ දැනට පාඩම් ගණනාවක් අපේ channel එකේ තියෙනවා. ඒවා තර්ක සාස්ත්‍ය හැඳින්වීම සම්බන්ධ වෙනම අපි මීට කලිනුත් කරලා තියෙනවා. ඒවත් තියෙනවා. ඒවා අහලා සමන් දීලා තවදුරටත් දැනුම තහවුරු කර ගන්න පුළුවන්. ඊට අමතරව සහයෝගයක් අවශ්‍ය නම් යමක් දැනගන්න අවශ්‍ය නම් මට කතා කරලා තොරතුරු ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ මම හිතනවා මේ කාරණා ප්‍රමාණවත් ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඒ නිසා දැන් මම නවතිනවා. සියලු දෙනාටම ආයුබෝවන්.